समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි අපේ පින්වත් පිරිස ලංකාවේ ජීවත් වෙන ඇත්තෝ හිමිදිරි උදෑසන නමුත් කැනඩාවේ ජීවත් වෙන අපේ සදහවත් පිරිසට සන්ධ්‍යා යාමය උදා වෙලා තිබෙන්නේ මේ වෙලාවේ මේ සූදානම් වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු උතුම් ශ්‍රී සද්ධර්මය ටික වේලාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ පින්කමේ මූලික අරමුණ වෙන්නේ කැනඩාවේ ටොරන්ටෝ නුවර ජීවත් වෙන නිලංකා නෝනා මහත්මියගේ ආදරණීය පියාණන්ගේ ජන්මදිනය මාර්තු 14 වෙනිදාට තමයි යෙදිලා තිබුණේ. ඒ වෙනුවෙන් අද දවසේ ආදරණීය පියාණන් වහන්සේට ආශිර්වාද කරලා මේ විදියට සද්ධර්ම දේශනාවකුත් ඒ වගේම ආරණ්‍යකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ ඉන්න අපේ සායනහන්සලට දහවල දානය පූජා කිරීමේ කටයුතු බොහොම ශ්‍රද්ධාවෙන් සූදානම් කරන්නට යෙදුණා. PB වීමන් ආදරණීය පියාණන් වහන්සේගේ 72 වන ජන්මදිනය තමයි අද සමරමින් මේ උතුම් පින්කම කරන්නේ. ඉතින් තාත්තත් අම්මත් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න හිමිදිරි උදෑසන ඉඳලම සූදානම්ව සිටින බව අපට දැනගන්නට ලැබුණා. ඉතින් බන්දුමති ආදරණීය මාතාවටත් ඒ වගේම විශේෂයෙන්ම නිලංකනෝන මහත්මියගේ පුංචි අම්මලා දෙන්න පුංචි කාලේ ඉඳලම තමන් හදා වඩා ගන්නට බොහෝ කැපවීම කරපු අනුලා මෞතුමිය ශ්‍රියානි මෞතුමිය ඒ දෙපළටත් ආශිර්වාද කරන්න කියන එක අපට සිහි කළා. නිලංකනෝන මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් ධම්මික රොඩ්රිගෝ මැතිතුමා ඒ වගේම එතුමගේ ආදරණීය අම්මා තාත්තා දෙපළටත් සෙත් පැතීම මේ පින්කමේ අනෙක් අරමුණු අතර තියෙනවා. ඒ වගේම සයාරා රොඩ්රිගෝ ආදරණීය පුංචි දෝනිට නිදුක් බව ප්‍රාර්ථනා කරමින් නිරෝගී බව සුවපත් භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්ට එතුමිය මේ පින්කමේදී අපේක්ෂා කරනවා. සෙත් පැතීම අතර පුංචි දෝනිගේ නිදුක් නිරෝගී බව මෙන්ම අධ්‍යාපන කටයුතු අනාගතය වාසනාවන්ත වේවා කියන උදාහර සිතුවිල්ල මේ පින්කම කරද්දී එතුමියට තිබෙනවා. තමතරව පවුලේ පින්වත් පිරිස අසංකා සොහයුරිය නීල් මහත්මයා සුරංග මහත්මයා හිරුෂ ඒ පවුලේ ඥාති පුතුණු කෙනෙක් ඒ ඇතුළු කොට සියලු දෙනාටත් 3 මාසයකට කලින් මිය ගිය තමන්ගේ මාමා කෙනෙක් වන සුනිල් බණ්ඩාර මැතිතුමාටත් පින් අනුමෝදන් කිරීම මේ උතුම් පුණ්‍ය කර්මයේදී අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සියලුම බලාපොරොත්තු අපේක්ෂා එක්ක තමයි මට මාසයකට විතර කලින් කතා කරලා මේ දිනය වෙන් කරවාගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ සඳහා එතුමිය ස්වාමි පුරුෂයාණන් එතුමියගේ රොඩ්රිගෝ මැතිතුමා මේ පින්කම සඳහා දායක වෙලා සියලු කටයුතු බොහොම කැපවීමෙන් සොයලා බලලා සංවිධානය කරන්නට යෙදුණා. අපි සතුටු වෙනවා ආදරණීය පියාණන් වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් 72 වන වියට පැමිණිලා තිබෙන පියාණන්ට මෙහෙම සෙත් පතලා ආශිර්වාද කරලා මේ වගේ පින්කමක් මේ හිමිදිරි උදෑසන සිද්ධ කරන්නට කටයුතු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා සහ
ඒ පියාටත් පවුලේ හැමෝටමත් අපි ආශිර්වාද කරනවා. අද වටින ගාථා ධර්ම දෙකක තිබෙන ධර්ම අර්ථ ඔබත් එක්ක බෙදා හදා ගන්න තමයි අපි මේ දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ, අපේක්ෂා කරන්නේ. මොකද ඊටාම උතුම් තථාගත බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමක් ඔබ හැම කෙනෙක්ම මේ දේශනාවෙන් ඉගෙන ගන්නවා. මොකද මේ විශේෂයෙන්ම මේ තමන්ගේ වැරදි වසා ගන්න කරන වෑයම සහ ඊළඟට නිතර අනුන්ගේ වැරදි මතු කරන්න දරන වෑයම ගැන බුදුරජාණන් වහන්සේ අපට තේරුම් ගන්නට කියලා වදාළ උතුම් ධර්ම කරුණක් මේ සාකච්ඡාවේදී ඔබගේ අවධානයට යොමු කරන්නේ. බුදුහාඳුරෝ මෙහෙම දේශනා කළා. සුදස්සං වජ්ජ මඤ්ඤේසං අත්තනෝපන දුද්දසං පරේසංහි සෝ වජ්ජාති ඔපුනාති යථාබුසම් අත්තනෝපන ඡාදේති කලින් ච කිතවා සටෝ. ඒකේ අර්ථය තමයි දැන් අනුන්ගේ ඉතාසුළු වරදක් වුණත් කෙනෙකුට පහසුවෙන් පේනවා. නමුත් තමන්ගේ මහත් වූ වරද, තමන්ගේ ලොකු වරද මිනිස්සු හඟවනවා කියලා. එක ගැන අපි සාකච්ඡා කරමු. ඇයි එහෙම වෙන්නේ? කොතනින්ද ඒ සඳහා අපි මෙහෙය වෙන්නේ කියන එක ගැන. මේකට අපූර්ව හේතු වෙච්ච කාරණාවක් තියෙනවා මේ ගාථා ධර්මයේ දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දඹදිව තිබුණු එක නගරයක් තමයි බද්ධිය කියන නගරය. බද්ධිය කියන නගරයෙහි මෙණ්ඩක කියන සිටුතුමා ඉන්නවා. එතුමා ඒ නගරයේ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ ඒ නගරයට වැඩම කරනවා. විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී තමයි ওই විශාඛා මහෝපාසිකාව මෙණ්ඩක සිටුතුමාගේ මිනිබිරියක් සෝතාපන්න ඵලයට පත් වෙන්නේ. අවුරුදු 7 දී සෝතාපන්න ඵලයට පත් වුණා කියලා ඔබ ඉගෙනගෙන තියෙනවානේ විශාඛා මහෝපාසිකාව. පසුව මේ ශාසනයේ අග්‍රම දායිකාව බවට පත් වුණේ. ඉතින් එතුමිය ඇතුළු පිරිස සෝතාපන්න ඵලයට පත් වෙන්නේ, මගඵලලාභීන් බවට පත් වෙන්නේ තථාගතයන් වහන්සේ මේ බද්ධිය නුවරට වැඩම කිරීම සිදුවීමත් එක්ක. ඉතින් උන්වහන්සේ මේ නගරයට වැඩම කරලා, මේ පළාතට වැඩම කරලා ජාතියා කියලා වනාන්තරයක පොඩි වනපියසක වනලැහැබක උන්වහන්සේත් ශ්‍රාවකයොත් වැඩ ඉන්න බව දැනුවත් වුණාට පස්සේ මෙණ්ඩක සිටුතුමා සූදානම් වෙනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට යන්න උන්වහන්සේගේ ඥාතීන් දුවදරුවෝ මුණුබුරු මිනිබිරියොත් එක්ක. හැබැයි මේ සිටුතුමා හරි යහපත් මිනිස්සෙක් විදියට තමයි. සිටුවරු කියන්නේ ඒ කාලේ ව්‍යාපාරික ප්‍රජාවේ ඉහළම තලයේ ඉඳපු අය. එතකොට වෛශ්‍ය කුලය නියෝජනය කරපු, වෙලහෙළඳාමෙන් ධනවත් වෙච්ච, ඉඩම් හිමි, යම්කිසි ආකාරයක ප්‍රභූ සමාජය නියෝජනය කරපු කෙනෙක්. හැබැයි එතුමාගේ ගාව බුදුරජාණන් වහන්සේ හමු වෙලා නැතත් ඊටාම යහපත් ගුණධර්ම පැත්තක් සංසාරිකවම පුහුණු කරගෙන ආපු දේවල් ටිකක් එතුමට තිබිලා තියෙනවා. කරුණාවන්තකම, මෛත්‍රිය, අනුකම්පාව, මේ වගේ හොඳ ගතිගුණ ටිකක් එතුමාගේ ගාව තිබිලා තියෙනවා. ඒ නිසාම එතුමා බොහෝ දෙනාට ආහාර පාන වලින් උදව් කරන, දම්පැන් දෙන, කැම බීම දෙන, තියෙන ආගම්වලට තමන්ගේ දායකත්වය දක්වන කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින්මනේ නිගණ්ඨ නාථපුත්තතුමාගේ ශාසනය තහවුරු වෙලා තිබුණේ. අභිහිංසාව, පරමාභිහිංසාවාදී ඉගැන්වීමක් සිදු කරපු නිගණ්ඨ නාථපුත්තතුමාගේ ශ්‍රාවකයෝ සහ ඒ ශාසනයට අයිති විහාර නැත්නම් ඒ නිගණ්ඨ ආරාම කියන ඒවා ಭಾರತේ පුරා බොහොම පැතිරලා තිබුණා.
අදත් භාරතයේ බුදුදහම අතුරුදහන් වුණාට භාරතයේ බුදුදහම නැති වුණාට නිගණ්ඨ ජෛන ආගම කියන එක බොහොම බලගතුව තියෙනවා අදත්. මොකද ඒ ජෛන සංස්කෘතිය බොහොම මේ මිනිස්සුන්ට බොහොම ප්‍රසාදයක් ඇති කරලා තිබෙනවා. හැබැයි ප්‍රඥාවන්තයින්ටද ඒ ප්‍රසාදය ඇති කරලා තියෙන්නේ කියන එක ගැන වෙනම සාකච්ඡාවක් කරන්න පුළුවන්. නමුත් ලොකු පැහැදීමක් ඒ අය සම්බන්ධව තිබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න මෙණ්ඩක සිටුතුමා යන්න සූදානම් වෙනවා කියලා දැනගත්තු තැන ඉඳලා ජෛන ආගමික ඒ පළාතේ හිටපු ඒ නායකයෝ, ඒ ගුරුවරු නැත්තම් නිගණ්ඨ පිරිස, නිගණ්ඨ ශ්‍රාවකයෝ මෙණ්ඩක සිටුතුමාගේ ගාවට ඇවිල්ලා විවිධ දේවල් කියනවා. යන්න නම් එපා කියලා. බුදුරජාණන් වහන්සේගේ කවදාවත් නොතිබුණු, ප්‍රකට නොවුණු, ප්‍රකට වෙන්නත් එහෙම ඇත්තටම නැති විශාල දුර්ගුණ ප්‍රමාණයක් මතු කර කියනවා මෙණ්ඩක සිටුතුමාට. හැබැයි මෙණ්ඩක සිටුතුමා ස්වාධීන චින්තනයක් තිබිච්ච මිනිස්සෙක්. ස්වාධීන චින්තනයක් තිබිච්ච මිනිස්සෙක්. බලගතු සම්ප්‍රදායික බලවේගය නෙමෙයි. ජෛන මහවීරතුමාගේ ශාසනය නියෝජනය කළේ සම්ප්‍රදායික එවකට පැවතිච්ච ශ්‍රමණ සම්ප්‍රදාය බලගතුම කණ්ඩායමක්. ජෛන මහවීරතුමා නියෝජනය කරපු පිරිස. සම්ප්‍රදායික ශාසනය එතුමාලා ඒක අනුගමනය කරමින් හිටියා. ඒගොල්ලෝ තමයි මේ ගතු කියන්නේ ඇවිල්ලා. හැබැයි මේ බුද්ධිමත්, ප්‍රඥාවන්ත, ව්‍යාපාරිකයෙක් වෙච්ච, බුද්ධිමත්, ඥානවන්ත, කරුණාව දයාව සහිත මිනිසෙක් වෙච්ච මෙණ්ඩක සිටුතුමා ඒගොල්ලොන්ගේ කතාව අහන්නේ නැහැ. ඒගොල්ලොන්ට කියන්න දෙනවා. නිශ්ශබ්දව ඉන්නවා. හැබැයි තමනුත් තමන්ගේ දුවදරුවොත්, මුණුබුරු මිනිබිරියොත් එක්කහු කරගෙන එතුමා යනවා. ගිහිල්ලා එතුමා කෙලිම කියනවා, ස්වාමීනි මම ඔබ වහන්සේ මුණ ගැහෙන්න මේ ගමන එනකොට ස්වාමීනි මේ නිගණ්ඨ ආගමික කණ්ඩායම ඒ පිරිස විවිධ කාරණා ඔබ වහන්සේ ගැන මට කිව්වා. ඔබ වහන්සේ හමු වෙන එක වළක්වන්න විවිධ ආකාරයේ උපායන් උපක්‍රම ඒගොල්ලෝ යෙදුවා. හැබැයි ස්වාමීනි මම ඒ මොන උත්සාහය කරත් මම මගේ ගමනාව කියලා. දැන් එතනින්ම තේරෙනව නේද මේ ඒ වගේ විවෘත මනසක් තියෙන කෙනෙකුට, ඒ වගේ නිදහස් මනසක් තියෙන කෙනෙකුට තමයි තම අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ බද්ධිය නුවරට වැඩම කළේ මෙණ්ඩක සිටුතුමා ඇතුළු පිරිසට ධර්මය කියලා දීමේ අරමුණින් කියන එක මා ඔබට සිහිපත් කළා මුලින්. එතකොට උන්වහන්සේගේ ඒ අරමුණ, ඒ කියන්නේ උන්වහන්සේ දෙයක් කියලා දෙන්න මේ තෝරගන්න මේ පිරිස, ඒ පිරිසට කතා කරන්න ගන්න, සාකච්ඡාවක් කරන්නට ගන්න තීරණය කොච්චර වටින ඵලදායිද කියලා පැහැදිලි වෙනවා නේද? ඒ කියන්නේ එච්චර බුද්ධිමත් බවක් එතුමාගේ තිබිච්ච නිසා තමයි මේ නිදහස් බව එතුමාගෙන් එන්නේ. නිදහස් සිතුවිලි උපදව ගන්න පුළුවන් පසුබිමක් එතුමාට තිබිච්ච නිසා තමයි එතුමාගේ බුද්ධිමත්කම දියුණු වෙන්නේ. ওই දෙක එකට සම්බන්ධයි හරියට. මේ ප්‍රඥාව, බුද්ධිය, නුවණ දියුණු වෙන්නත් ඒකට බලපාන සාධක අතර කෙනෙකුට නිදහස්ව, නිවහල්ව, අන්තගාමී නොවි අගතිවල පැටලෙන්නේ නැතුව හිතන්න මතන්න පුළුවන්කම, මානසිකව කාගේවත් වහලෙක් නොවි ඉඳීම හරියට බලපානවා. විශාල උපකාරයක් වෙනවා කෙනෙකුගේ මේ නුවණ දියුණු කරගන්න. මොකද නැත්තම් අපි දොරවල් වහනවා, අපිට
එන්න දෙන්නේ නැහැ දැනුමට. මේගොල්ලෝ උත්සාහ කරන්නේ අලුත් දැනුමක්, අලුත් අවබෝධයක්, නැවුම් දැක්මක් අර සිටුතුමාට ලැබෙන එක නවත්තන්නනේ. ඒකට තමයි උත්සාහ කරන්නේ. ඒ උත්සාහය පරාජයටපත් වෙන්නේ සිටුතුමා නිදහස් චින්තකයෙක්ින්ද. නිවහල්ව නිදහස්ව හිතන මතන කෙනෙක්ින්ද තමයි මේ ඇත්තටම ඒ උත්සාහය අසාර්ථක වෙලා යන්නේ. එහෙම නැත්තම් ගොඩාක් වෙලාවට ඔය වගේ උත්සාහයන් ඇතුලේ බොහෝ දෙනෙක් තමන්ගේ නුවණ දියුණු කරගන්නට ලැබෙන අවස්ථාවන් මගහැරව ගන්න. ඒ මගහැරවා ගැනීම සිද්ධ වෙන්නේ මේ කතකින් කල්පනා කරාම ඒක මේ අනිත් අයගේ බලපෑම නිසා විතරක් නෙමෙයි. මිනිස්සුන්ට ස්වාධීනව කල්පනා කරන්න, නිදහස්ව හිතන්න මතන්න, තීන්දුව තීරණ ගන්න එයාගේ මනස පුළුල් නැත්තම් එහෙම තමයි සිද්ධ වෙන්නේ. එතකොට එයාට ගොඩාක් දේවල් මගහැරෙනවා. නිසා මම ඔබට මෙත් සිතින් කරුණාවෙන් යෝජනා කරනවා, ඔබ මේ කතාවෙන් පවා ගන්න ලොකු පණිවුඩයක් තියෙනවා. කවදාවත් තමන්ගේ මානසිකව නිදහස්කම කියන එක නැති කරගන්න යන්න එපා. නිදහසේ හිතන කෙනෙක් වෙන්න. විවෘත මනසකින් හිතන කෙනෙක් වෙන්න. එතකොට ඔබට ඔබේ නුවණ අවදි කරගන්න, නුවණ වර්ධනය කරගන්න, අවබෝධය දියුණු කරගන්න ඔබට විශාල උපකාරයක් වෙනවා. නියත වශයෙන්ම විශාල උපකාරයක් වෙනවා ඒක. ඒ මොකද හේතුව? ඔබ විවෘතයි. ඔබ හැමතිස්සෙම දෙයක් අස්සේ හිර වෙලා බලන්නේ, එළියට ගිහිල්ලා බලනවා. දැන් බලන්න, තාම බුද්ධිමත්ව දේවල් අවබෝධ කරගෙන නිදහස් චින්තකෙක් විදියට හිටියේ එතුමා. හැබැයි මේ සම්ප්‍රදායික ආගමික කණ්ඩායම් වලට එතුමාගේ පැත්තෙන් උපකාරයක් තිබුණා නම් කරන්න එතුමා ඒක කළා. ඒ කටයුතු කළා. තම්පැන් දුන්නා. ආරාම විහාර පවත්වගෙන යන්න උදව් උපකාර කළා. හැබැයි ඒ දර්ශනයේ ඔවුන් කියන කතාවේ වහලෙක් වෙලා හිටියේ නෑ. ඒ වෙනුවට නිදහසේ එතුමා කල්පනා කරමින් ඉඳපු කෙනෙක්. එවැනි නිදහස් චින්තනයක් සහිත ගෙදරක ඉන්න, එවැනි නිදහසේ දේවල් අවබෝධ කරගන්න පුළුවන් පරිසරයක් තමයි මේ එවැනි 100 කෙනෙක්ගේ මිනිබිරියක් විදියට තමයි ඉන්නේ මේ විසාකාව අවුරුදු 7ේදී. ඒ ගෙදර එතුමාගේ දේවිය චන්ද්‍රපදුමා දේවිය, ඊළඟට පුතණුවන් ධනංජය, එතකොට ලේලි සුමනා දේවිය, එතකොට මේගොල්ලෝ ඔක්කොම ඉන්නවා මෙතන. ඔලු ඉතාම නිවහල් සිතුවිලි තිබිච්ච අය. නිදහස්ව දේවල් දැකපු අය. මොකද ඒගොල්ලෝ කවුරුවත් මත යැපෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමන්ට ප්‍රමාණවත් ධනයක් සම්පාදනය කරගෙන ඉන්නවා. තමන්ගේ ධනයෙන් තෘප්තිමත්ව තමන්ගේ කටයුතු කරගෙන යනවා. ඒගොල්ලන්ට නිදහසේ හිතන්න පුළුවන්. දැන් බොහෝ දෙනෙකුට නිදහස්ව නිවහල්ව දෙයක් කල්පනා කරන්න, හිතන්න මතන්න බැරි එකක් ආර්ථිකමය වශයෙන් ඒගොල්ලොන්ගේ තියෙන දරිද්‍රතාවය. ඊළඟට ඒකත් එක්ක ගැට ගැහුණු සමාජීයමය වශයෙන්, දාර්ශනික වශයෙන් තිබෙන දිලිඳුකම, දුප්පත්කම ගොඩාක් බලපානවා මනුස්සයින්ගේ මේ ජීවිතවල. ඒ ප්‍රබුද්ධ තත්වයකට මේ මිනිස්සු නොගිහින් එකම තැන පල් වෙන්න. ඒ නිසා දැන් මෙතුමා ඇවිල්ලා මේ කාරණාව කිව්වහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔව් අනුන්ගේ වැරදි පහසුවෙන් දකින්න පුළුවන්. හැබැයි තමන්ගේ තියෙන වැරදි එහෙම මේ දකින්න එක හරි අමාරුයි. ඒක ඊටාම දුෂ්කර දෙයක්. දැන් අනුන්ගේ දොස් හොයන්න, අනුන්ගේ වැරදි හොයන්න පෙළඹිච්ච එක්කෙනා බුදුහාඳුරු ලස්සන උපමාවක් ගේනවා. හරියට මොන වගේද මේ
10 වගේ පොළලා උඩට මතු කරලා ගන්නවා. කියන්නේ අනුන්ගේ වැරදි හොයන්න මේ ඇබ්බැහි වෙච්ච මනසක් තියෙන එක්කෙනාගේ ස්වභාවය තමයි අර අපි හාල් ටික පොළනකොට 10 මතු කර අපි හලන්නේ බිමට. පොළද්දි 10 මතු කරනවානේ වී කොටලා ඒක අපි කුල්ලට දාගෙන පොළනකොට අපි හාල් ටික උඩ දදා ඒක මේ විවිධ ආකාරයෙන් සොලවමින් අපි උත්සාහ කරනවා මොකටද 10 ටික මතු කරන්න. 10 ටික මතු කරලා ඒ ටික හලලා දාන්න තමයි අපිට ඕනි කරන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ඒක උපමා කරනවා අර අනුන්ගේ වැරදි හොයන්නම මේ පුරුදු වෙලා ඇබ්බැහි වෙලා ඉන්න අයගේ ස්වභාවයත් ඒ වගේ තමයි. ඒගොල්ලෝ අර 10 ටික මතු කරනවා වගේ අනුන්ගේ දුර්ගුණ ටික හොඳට මතු කරනවා. මතු කරනවා. පුළුවන් තරම් ඒකට උත්සාහ කරනවා. මතු කරන්න. ඊළඟට තව ලස්සන උපමාවක් ගේනවා මේ ඔය ලිහිණියෝ මරලා අපි කියමුකෝ පක්ෂීන් මරලා ජීවත් වෙන මේ වැද්දෝ කොලාතු වලින් තමන්ගේ නිර්වත වහගෙන ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ නිර්වත මේ කොලාතු වලින් වහගෙන ඊළඟට එයා ඝාතකෙක් වෙනවා. තමන්ව මුවා කරගන්නවා. තමන්ව මුවා කරගෙන තමන්ව ආවරණය කරගෙන තමන්ව පුළුවන් තරම් මේ පරිස්සම් කරගෙන අනුන්ට කරන්න තියෙන ඔක්කොම වැරදි ටික කරනවා. මං හිතනවා කෙනෙක් එහෙම හැසිරෙන්න පෙළඹෙන කාරණා තියෙනවා. පළමු කාරණාව ලෙස මම දකින්නේ එහෙම කෙනෙක් හැසිරෙන එයාගේ ජීවිතේ දැඩි ලෙස හැම පැත්තකින්ම අසාර්ථක මිනිස්සෙක් බවට පත් වෙලා ඉඳීම තමයි මේකට ප්‍රධානම හේතුව වෙන්නේ. ප්‍රධානම දේ වෙන්නේ තමන්ගේ ජීවිතේ තමන් අසමර්ථ කෙනෙක් වෙලා ඉඳීම. ඒ කිව්වේ ලෞකික ලෝකයේ අන් අය ලබාගෙන තිබෙන ජයග්‍රහණ ලෙස මතු කරන දේවල්, ජයග්‍රහණ ලෙස පෙන්වන දේවල් අන් අය ලබාගෙන තියෙන තමන් ලබලා නැති වුණාම කෙනෙකුට තමන් සම්බන්ධව දරුණු හීනමානයක් එනවා. දරුණු හීනමානයක්. අන්න ඒ දැඩි හීනමාන තත්වයේදී ඒ දැඩි හීනමාන ස්වභාවයත් එක්ක බොහෝ වෙලාවට කෙනෙක් පෙළඹෙන්න තියෙන අවකාශය වැඩි අනුන්ගේ වැරදි මතු කර පෙන්නන්න. දැන් නිගණ්ඨ පිරිස චෛන ඒ ආගමික කණ්ඩායම තමන් උගන්වන ධර්මය ගැන ආත්ම විශ්වාසයක් තිබුණා නම් කියන්නේ ලොකු කොන්ෆිඩන්ස් එකක් තිබුණා නම් එයාලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න හෝ වෙනස් ශාස්ත්‍රවරයෙක් හමු වෙන්න තමන්ගේ ශ්‍රාවකයෝ යනවාය කියන එක ගැන කලබල වෙයිද? වේදා. දැන් මම ඔබ මේ පිටුවේ නැතුව තවත් මුහුණු පොතේ Facebook එකේ පිටුත් එක්ක ආගමික මේ දේවල් ප්‍රචාරණය කරන දේවල් එක්ක මේ එකතු වෙලා හෝ ඒ සයින්හන්සලාගේ ගාවට ගිහිල්ලා බණ දහම් ඉගෙන ගන්නවා කියන එකට මම ද්වේෂ සහගත වෙනවා නම් මම උන්වහන්සේලාගේ දුර්ගුණ මතු කර මම කියන්න උත්සාහ කරනවා නම් ඒකේ එතන තියෙනවා ප්‍රශ්නයක්. ඒ කියන්නේ මගේ බය විසින්ද මම ඒකට ඔබව යොදවන්නේ කියන එක. ඔබට එහෙම කියලා දෙන්න හදන්නේ.
මම කියලා දෙන දේවල් ගැන මට තියෙන අවබෝධය ගැන මම තෘප්තිමත් නැහැ. මම පැහැදිලි කරන දේවල් සම්බන්ධව මට අතෘප්තියක් නැත්තම්, මට හීනමානයක් නැත්තම්, හෝ අනෙක් අයගේ තිබෙන කුසලතා ගැන, ඒ කුසලතා අභියස, අනිත් අයගේ දැනුම අභියස, අවබෝධය හෝ ඒ අත්තන්ට තිබෙන ලාභ කීර්ති ප්‍රශංසා අභියස මට හීනමානයක් නැතිනම් මම කවදාවත් මගේ බණ අහන කෙනෙකුට යෝජනා කරන්නේ නැහැ. තව කෙනෙකුගේ බණ දහම් අහන්න යන්න එපා, ඕවා අහන්න එපා, ඕවා වැඩක් නැහැ කියලා. කවුරු හරි කෙනෙක් යම්කිසි කරුණක් ඇහුවොත් මේක ගැන ඔබ වහන්සේගේ අදහස මොකක්ද කියලා සමහර විට මම යම් පැහැදිලි කිරීමක් කරයි. ඒකත් මගේ සීමාවක්. නමුත් කෙනෙකුගේ පුද්ගලික ජීවිතයක් තිබෙන දුර්ගුණ පෙන්න එහෙම අපි හැසිරෙනවා නම් එහෙම අනිත් කෙනෙකුගේ අපි කවදාවත් ආශ්‍රය කරලා නැති එක දවසක්වත් එක තැනක මේ ඉඳලා නැතිනේ කෙනෙක් එක්ක අපි කොහොමද කෙනෙක් ගැන අපි කොහොමද නරක දේවල් කියන්නේ? අපි කොහොමද විවේචනයක් කරන්නේ? ඉතින් එහෙම කරනවා නම් ඒකේ අදහස තමයි බයනේ. එයා නිසා මගේ ලාභ ටික නැති වෙයි කියලා බය. මම ඔබට සිහිපත් කරන්නේ ඔබගේ පුද්ගලික ජීවිතයට මේක ගන්න. මේ ආගමික මේ අය අතර තිබෙන මේ තරගකාරී භාවයේදී මේක බොහෝ වෙලාවට වෙන්න පුළුවන් දෙයක්. බොහෝ වෙලාවට වෙන්න පුළුවන් දෙයක්. ආගමික අය එක්ක තියෙන තරඟයේදී. හැබැයි මේක සාමාන්‍ය පුද්ගලික ජීවිතවලත් මිනිස්සු මේ තත්ත්වයටපත් වෙනවා. ආගම් අතර තරඟය විතරක් නෙමෙයි. මේක සාමාන්‍ය ජීවිතවලත් මේ තමන්ට ලැබෙන දෙයක් හෝ ලැබිලා තියෙන දෙයක් හෝ ලැබෙයි කියලා හිතාගෙන ඉන්න දෙයක් හෝ තව කෙනෙකුගේ පැමිණීම, තව කෙනෙකුගේ ආගමනය නිසා තමන්ට අහිමි වෙනවාය කියලා මිනිස්සු බයකින්, හීනමානකින්, අසහනයකින්, අතෘප්තිමත්කමකින් ගණන් හදනවා. ඊට පස්සේ තමයි අර එයාලා හිතනවා කොහොම හරි කරලා මෙයා හමු වෙන එක නැවැත්තුවා නම්, හෝ මෙයා මෙතෙන්ට එන එක නැවැත්තුවා නම් මම සුරක්ෂිතයි කියලා. මම ඔබෙන් අහන්නේ ඒක කොච්චර දුරට ප්‍රායෝගික වේද? කොච්චර දවසක් ප්‍රායෝගික වේද ඒක? අපිට කී දවසක් පුළුවන් වෙයිද, කී කාලයක් පුළුවන් වෙයිද කෙනෙකුගේ හඬ ඇහෙන එක ඔබට නවත්තන්න? ඔබව කෙනෙකුගෙන් ආවරණය කර කර යන්න නොදී කී දවසක් අපිට පුළුවන් වෙයිද ඔබව පරිස්සම් කරන්න? ඒ විදියට ඔබට දේවල් පේන්නේ නැති වෙන්න කටයුතු කිරීමෙන් හෝ ඇහෙන්නේ නැති වෙන්න කටයුතු කිරීමෙන් මගේ සුරක්ෂිතභාවය තහවුරු කරගන්න, මගේ ආරක්ෂාව හදාගන්න, මගේ පැවැත්ම හදාගන්න මම හිතනවා නම් මම කොච්චර මෝඩ තැනකද හිර වෙලා තියෙන්නේ? ඔබ මේ කාරණා හොඳට තේරුම් ගන්න. ඔබ මේ කාරණා හොඳට තේරුම් ගන්න. සමහරව ඔය වගේ දේවල් කරනවානේ. එයා හමු වෙන්න ඕනේ නැහැ. කියන්නේ ඇයි ඔබ බය වෙන්නේ? ඔබ දන්න කෙනෙක් ඔබ හමු වෙනවා වගේම ඔබට වඩා තව බලගතු කෙනෙක් හමු වෙන්න හෝ තව කෙනෙක් අනන්‍යතාවයක් සහිත කෙනෙක් හමු වෙන්න යන එක ගැන ඔබ කලබල විය යුතු නැහැ. කියන්නේ ඒකේ කලබලේ එන්නේ මේ හමුව ඇතුලේ මට අහිමි වෙයිද කියන එක නම්. ඉතින් ඒක නවත්තන්න නම් හමුව නවත්තන්න හදන එක කොච්චර මෝඩයිද? ඒක කොච්චර අප්‍රායෝගික, කවද වෙනකන්ද ඒක කරන්න පුළුවන්? එහෙනම් ඔබ මම යෝජනා කරනවා ඔබ ඔබගේ පැත්ත දියුණු කරගන්නවා මිසක
අනිත් අයගේ දුර්ගුණ හෝ වැරදි හුවා දක්වලා ඔබව ආරක්ෂා කරගන්න යන්න එපා. ඒක තේරුම් නැහැ. කවදාවත් ඒක ප්‍රායෝගිකව දිගු කාලීනව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කවදාවත් අනුන්ගේ තව කෙනෙකුගේ අඩුපාඩු මතු කරන්න යන්න එපා. කිසිම තේරුමක් නැහැ. අඩුපාඩු මතු කරලා තමන්ව ආරක්ෂා කරගන්න හිතනවට මොන ආගමකවත් මොන ජාතියකවත් මොන පුද්ගලයෙකුගේවත් අඩුපාඩු මතු කර අපිව රැකගන්න බෑ. අපිව රැකගන්න නම් අපේ ආරක්ෂාව සැලසෙන විදියට අපේ ඇතුලේ දියුණුව සලසා ගත යුතුයි. අපේ ඇතුලේ දියුණුව සලසා ගත යුතුයි. අපි සරලව කියමුකෝ මෙහෙම. බෞද්ධ අය අන්‍ය ආගම් වෙත නැඹුරු වෙනවාය කියන කාරණාවට අදාළව ගත්තොතින් ඒකට අපි කලබල වෙලා අපි ඒගොල්ලොන්ගේ දුර්ගුණ කියමින් ගැටෙනවා වෙනුවට මමත් හිතුවා ඒ මුල් කාලේ ඔය තරුණ කාලේ මාත් හිතුවා ඒවා කිව්වනම් මේක බේරගන්න පුළුවන් වෙයි කියලා. නෑ, දැන් මම තේරුම් අරන් තියෙන දේ තමයි අපි අපේ හැසිරීම, අපේ බෞද්ධ පිරිසගේ ධර්මඥානය දියුණු කිරීම, බෞද්ධ පිරිසගේ ප්‍රඥාව දියුණු කිරීම, ගුණය දියුණු කිරීම, හරි ශ්‍රද්ධාවක තහවුරු කිරීම අපි කරනවා නම් 1000ක් කමාරක් නෙමෙයි කෝටියක් දෙනවා කිව්වත් ආගම අතහැරලා යන්නේ නැහැ. දැන් ඔය සමහර අය ආගම් අතහැරලා ගිහිල්ලා තියන්නේ සල්ලි නැති හින්දා නෙමෙයිනේ. හොඳට බලලා තියෙනවා සමහර කෝටිපති ව්‍යාපාරිකයෝ ඇතැම් වෙලාවල් වල වෙනත් ආගම් වෙත ගියා කියලා අපි අහනවානේ. ඒකට සල්ලි නැති හින්දා නෑ. යා මොකක් හරි තැනක දිලිඳුයි. ඉතින් ඒ දිලිඳුකම ඒක සමහර විට එයා ශ්‍රද්ධාවෙන් පොහොසත් උනේ නැති වෙන්න පුළුවන් තථාගත බුදුරජාණන් වහන්සේ ගැන. උතුම් ශ්‍රී සද්ධර්මය ගැන ශ්‍රද්ධාවෙන් එයා පොහොසත් නුණා වෙන්න පුළුවන්. එහෙම පොහොසත් වුණා නම් ඒ විදියට වෙන්නේ නැහනේ. ඒ විදියට වෙන්නේ නැහැ. ඒ විදියට හැසිරෙන්න හෝ එවැනි තත්වයකට යන්න විදියක් නැහැ. හෝ අපි අසමර්ථ වුණා වෙන්න පුළුවන් නේ. අපි අසමර්ථ වුණා වෙන්න පුළුවන්. ඇත්තටම අපේ බෞද්ධ ශ්‍රාවකයින්ට හරියට ධර්මය තෝරලා දෙන්න. එහෙම නැතුව දැන් ආගම් ඇවිල්ලා කතාවල් පවත්වන එක කියන එක කවද දක්වා නවත්තන්නද? ඒක එච්චර තර්කානුකූල දෙයක් නෙමෙයි. ආගම් ගෙදරට ඇවිල්ලා කියන එක නවත්තන්න පුළුවන් වෙයි. ඒත් ඉතින් මේ YouTube තියෙන්නේ, Facebook තියෙන්නේ. ඉතින් ඒවයි කතා කරනවා. ඒගොල්ලෝ කවුරු කතා කරනවා. ඒගොල්ලෝ දිගටම දේශනා පැවැත්වීම කතා කිරීම ඇතුලේ අපි අනාරක්ෂිත වෙන්නේ නැහැ. අපි ඉන්නේ හරි පදනමක නම්. අපි ඉන්නේ හරි දැක්මක නම්. අපි ඉන්නේ හරි වැඩපිළිවෙලක නම්. හරි වැඩපිළිවෙලක නම්. නිසා අපි අපේ වැරදි ටික තමයි හදා ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ ඒක. බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙනවා අපි පරිස්සම් වෙන්න ඕනේ. අපේ වැරදි සම්බන්ධව අපි පුළුවන් තරම් වග වෙන්න ඕනේ. ඒවා නිවැරදි කරගන්න. අපේ තියෙන දුබලකම්, අපේ තියෙන අඩුපාඩු හදාගන්න අපි පුළුවන් තරම් වග වෙන්න ඕන. මොකද අපිට අර පොළලා මේ 10 මතු කරනවා වගේ අනුන්ගේ වැරදි හුවා දක්වලා අපේ ආරක්ෂාව හදාගන්න බෑ. කවුරු හරි කෙනෙක් නීති විරෝධී දෙයක් කරනව නම් ඒක ආගම් දර්ශන මුකුත් බලන්න ඕනේ නැහැ. ඒකට අපි විරුද්ධ වෙන්න ඕන. කවුරු හරි කෙනෙක් නීතියට පටහැනිව පවතින සම්මුති විනාශ කරමින් සමාජයට අපරාධකාරීව හැසිරෙනවා නම් ඒකට අනිවාර්යයෙන්ම ඒකට එරෙහි වෙන්න ඕන.
හැබැයි ඒ එරෙහි විය යුත්තේ ඒක පොදු අදහසකි. මොකද නීතිය කියන එක අපි කාටත් ඕන එකක්. අපි කවුරුත් පාලනය වෙනවා. ආගම් මොකක් වුණත් පාලනය වෙන්න ඕනේ කවුරුත් පොදු නීතියට එකඟ වුණාම ආගම් පැත්තකින් තියලා. එතකොට රැකවරණයක් හම්බ වෙනවා. හැබැයි අර නිගණ්ඨ නාථපුත්තතුමාගේ ශ්‍රාවකයෝ කල්පනා කළේ එයාලගේ රැකවරණය වෙනුවෙන් බුදුහාමුදුරුවෝ එන එක නවත්තන එක. එහෙම ආලෝකය නවත්තන්න බෑ. එහෙම ප්‍රඥාවෙන එක ලෝකෙ නවත්තන්න බෑ. මේ අවුරුදු 2500කට කලිනුත් බෑ. අද කොහෙත්ම බෑ. නේ. එදා නොතිබිච්චනේ. එදා නොතිබිච්ච බොහෝ දේවල් අද වෙනකොට තියෙනවා. එදා නොතිබුණු මාර්ග බොහෝ දෙනෙකුට තියෙනවාද. ඉතින් ඒ නිසා කවුරුක්වත් වැළැක්වීම වෙනුවට මට මතක් වෙන්නේ අර ගාන්ධිතුමා කියපු ලස්සන ප්‍රකාශනයක්. එතුමා කියනවා ගෙදර කවුළුපියන් හැරලා තියන්න. දොර ඇරලා තියන්න. ජනෙල ඇරලා තියන්න. හමන හුළඟට ගේ ඇතුළට එන්න දෙන්න. ඒත් ඇතුලේ තියෙන වටින දේවල් ඒ හුළඟට අරගෙන යන්න දෙන්න එපා. ඒ කියන්නේ හුළඟකින් ගහගෙන යනවා නම් දේවල් එළියෙන් එන හුළං වලට අපේ ඇතුලේ තියෙන ඔක්කොම ටික අරන් යන්න පුළුවන් නම් ඒවා බර නැති දේවල්නේ. ඒකේ අදහස. ඒ කියන්නේ අපේ දේවල් බරයි නම් අපේ දේවල් වල හරයක් තියෙනවා නම් කවුරු ආවත් කවුරු කතා කරත් මොන දේ ඉදිරිපත් කරත් අපේ දේ බර දෙයක් නම් හරවත් දෙයක් නම් ඒක ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඒක විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ කවදාවත් හිතන්න එපා ඔබගේ පවුලේ ඥාතියෙක් හිතවතෙක් සාර්ථක වීම කියන්නේ ඔබේ අසාර්ථකත්වය කියලා. ඔබේ යාළුවෙක් හිතවතෙක් එකට වැඩ කරන කෙනෙක් දක්ෂ වුණා කියන එකෙන් ඔබ අදක්ෂ වෙනවා හෝ ඔබ අසාර්ථක වෙනවා කියන මනස්ගතේ පැටලෙන්න එපා. එහෙම අර එවැනි මානසික තත්වයක අපි පැටලුණාම එවැනි මානසික මට්ටමක් අපි හදාගත්තම අපි කරන්නේ අනිත් අයට හිංසා කරලා අනිත් අයට ප්‍රශ්න ඇති කරලා අපේ සුරක්ෂිතකම හදාගන්න උත්සාහ කරනවා. එතෙන්ට වැටෙන්න එපා. එතෙන්ට වැටෙන්න එපා. මේ ජීවිතේ කෙටි එකක්. පොඩි කාලේ අපි ජීවත් වෙන්නේ කවුරු? අපි මේ ආන අන්තිම ධර්ම දේශනාවද කියලා කවුද දන්නේ අද? මම මේ කරන අන්තිම ධර්ම දේශනාවද කියලා කවුද දන්නේ? කාටද කියන්න පුළුවන්? නෑ තව 100ක් 200ක් කරයි. කවුද දන්නේ? කාටද නිශ්චිතව එහෙම එකක් නිගමනය කරලා දෙන්න පුළුවන්? කවුද එහෙම කෙනෙක් ඉන්නේ ලෝකේ? එච්චරට මේ තනාග පිනිබිඳුවක් වගේ මේ ජීවිතය අනිත්‍ය එකක්. වෙනස් වෙනවා. තාවකාලික එකක්. එහින්දා අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනිය අපේ ජීවිතේ අනුන්ගේ වැරදි මතු කරලා පෙන්නලා අපේ රැකවරණය හදාගන්න නෙමෙයි. අපි පුළුවන් තරම් අපේ තිබෙන අර්බුද එක තේරුම් ගනිමින් ලියා ගන්නයි අපි උත්සාහ කළ යුත්තේ. මොකද ජීවිතේ පුරාම අනුන්ගේ වැරදි පෙන්න අනුන්ගේ වැරදි මතු කරලා යාලට හිංසා කර හිටියත් එහෙම සාර්ථක වෙලා තියෙද කවුරු හරි? එමෙ ගම්වල ඉන්නේ සමහරනේ ගමේම ඕපා දූප හොය කැලෑපත්තර ගහ නින්දා කර මුළු ගමේම කුණු කසල ඇද ඉන්නවා. ඒගොල්ලොන්ගේ ජීවිත දිහා බලන්න. ජීවිත ඕනේ මූණු දිහා බලන්නකො ලේ පොදක් තියද කියලා. හැම තිස්සෙම අනුන්ට දුෂ්ටකම් කර ඔහේ ඉන්න සත්තු වගේ ජීවත් වෙනවා. මැරලා යනවා. තමන් දිහා බලන්නේ අනුන්ගේව හොය දවස පුරා මෙච්චර තමයි වැඩේ. හොයනවා.
යන්නේ කවුද? එන්නේ කවුද? මොකද කරන්නේ? ඇයි ආවේ? මොකටද ආවේ? කොහෙද යන්නේ ඔය ඇඳගෙන? ඉතින් ඒ වගේ අය මුළු සමාජයටත් හානියක් කරලා තමන්ටත් විශාල විපතක් හානියක් කරගෙන මැරලා යන මිනිස්සුනේ. ඒ වගේ අය බලන්නේ මිනිස්සුන්ගේ මේ ජීවිතවල තියෙන මේ තත්ත්වය කොච්චරද කියලා, කොච්චර මේ පිරිහිලාද මේ මිනිස්සුන්ගේ ජීවිත තත්ත්වය කියලා. එතෙන්ට වැටෙන්න එපා. මම කියන්නේ එතෙන්ට වැටෙන්න එපා. ඔබ බෞද්ධයෙක් විදියට කවදාවත් එවැනි තත්වයකට ඇද වැටෙන්න හොඳ නැහැ. අපේ බුදුහාමුදුරුවෝ එවැනි දේවල් වලට ඇද වැටෙන්න අපිට මඟ පෙන්නලා නැහැ. හැමතිස්සෙම හිතන්න ඕන මගේ ශාස්ත්‍රූවරයා මෙහෙමද හිතන්න කිව්වේ. මගේ ශාස්ත්‍රූවරයා මෙහෙමද කතා කරන්න කිව්වේ. මෙහෙමද අනිත් අය ගැන හැසිරෙන්න කිව්වේ. අනිත් අයට මේ වගේ කරදර කරන්න කියලා මගේ ශාස්ත්‍රූවරයා කියලා තියෙද? හැමතිස්සෙම හිතන්නේ ඒක. කල්පනා කරන්න. Tamante එහෙම හැසිරීමකට යන්න හිතෙනකොටම දැඩිව හිතන්න. ඊළඟට ඒකෙම තව එක කොටසක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ ගොඩාක් සීල සමාධි ප්‍රඥා දියුණු කරගත්තු, උතුම් මාර්ගඵල අවබෝධ කරගත්තු උතුම් සායනහන්සලා විශාල ප්‍රමාණයක් වැඩ හිටියා. උන්වහන්සේලා නිසා, ඒ මහරහතන් වහන්සේලා නිසා, ඒ උතුම් ලෞතුරු බුදුරජාණන් වහන්සේ නිසා මේ ශාසනයට ගොඩාක් දම්පැන් ලැබෙන්න, සිව්පස්සේ ලැබෙන්න සහ වන්දනාමාන ගෞරවාදිය ලැබෙන්න ඒක හේතුවක් වුණා. උන්වහන්සේලාගේ අවතුම් පැවතුම්, උන්වහන්සේලාට තිබිච්ච ප්‍රඥාව, උන්වහන්සේලාට තිබිච්ච ඒ උතුම් ජීවිතයට පැහැදීම නිසා. ඉතින් ඒ අතරේ කිසිම ආධ්‍යාත්මික සාර්ථකත්වයක් ලබා ගන්න වීරියක් නොකරපු හමුදුරුලත් විශාල ප්‍රමාණයක් ඒ ශාසනය ඇතුලේ හිටියා. හැබැයි හැමතිස්සෙම ආලෝකයක් තිබුණා නේ. හැමතිස්සෙම මේ එලියක් තිබුණා. මොකද අර උතුම් පිරිසක් ඉන්න නිසා ශාසනය හැමතිස්සෙම මේ බබලමින් තිබුණා. ඔය අතරේ එක හමුදුරු කෙනෙක් ඉන්නවා මේ උජ්ජාන සංඤී කියලා හමුදුරු කෙනෙක්. දැන් උජ්ජාන සංඤී කියන මේ සායනහන්සේ මේ ඒ හමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි, මගපලලාභියෙක් නෙවෙයි. නමුත් මේ ඒ උන්වහන්සේට ඒ නම වැටිලා තියෙන්නේම අනුන්ගේ මේ වැරදි හොයනවා කියන එකෙන්. අනුන්ගේ වැරදි හොයනවා කියන අර්ථයෙන් තමයි හැමතිස්සෙම මේ අනුන්ගේ ඇදකුද හොය යන කෙනෙක් කියන අර්ථයෙන්ම තමයි ඒ සායනහන්සේට උජ්ජාන සංඤී කියන නම පව වැටලා තියෙන්නේ. උන්වහන්සේගේ වැඩේ තමන් ගැන බලා ගන්න නැහැ. තමන්ගේ කෙලෙස් ගැන, තණ්හාව ගැන, ද්වේෂය ගැන, මෝහය ගැන, තමන්ගේ අවිද්‍යාව ගැන බැලිල්ලක් නැහැ. යනවා ඉතින් කොහේ හරි පන්සලකට ගිහලා ඉන්න ගමන් ඒ ඉන්න හාමුදුරුන්ලාගෙන් අප උපස්ථාන ටිකක් ලබන ගමන් ඉතින් හැමතිස්සෙම උන්වහන්සේලා සිවුරු වඳින හැටි ගැනයි, අතු ගාන හැටි ගැනයි, දන් වළඳන හැටි ගැනයි, වැසිකිලි කැසිකිලි පාවිච්චි කරන හැටි ගැනයි, මේ හැම එකක් ගැනම මේ හාමුදුරුවන්ගේ වැඩේම අඩුපාඩු කී යනවා. ඉතින් අනෙක් හාමුදුරුවලට මේ හාමුදුරුවෝ පෙන්වන්න බෑ. මොකද අපි කෙනෙකුගේ වැරද්දක්, අඩුපාඩුවක් පෙන්නලා දෙන අවස්ථාවක් තියෙනවා, තැනක් තියෙනවා, වෙලාවක් තියෙනවා. එහෙම තියෙනවනේ. නමුත් මේ හාමුදුරුවන්ගේ වැඩේ ගිය තැන කරන්නේ අඩුම හොය ඇද මතු කරනවා. අන්තිමට මේ හාමුදුරුවෝ කිසිම සායනාංශ කෙනෙකුට රුස්සන්නේ නැති හාමුදුරු කෙනෙක් වුණා. කියන්නේ මේ හාමුදුරුවෝ එනවට කැමති නැහැ. අන්තිමට බැරිම තැන හාමුදුරුවරු බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා සඳහන් කරා, ස්වාමීනි මේ හාමුදුරුවෝ හරි කරදරයක්. මෙයා මේ විදිහේ ප්‍රශ්න ඇති කරනවා කියලා. දැන් කොහොමයි ගෙවල් වලත් නැද්ද? හැම එකකම අඩු දකින්න අය මොනවා කරත් තමන්ගේ ළමයි මොනවා කරත් අඩුවක්මයි පේන්නේ. ඇන්දත් අඩුවක්, නෑවත් අඩුවක්, කෑවත් අඩුවක්, වාඩි වෙලා හිටියත් අඩුවක්.
සමහර වෙලාවට එහෙම හැසිරෙන අය කියන්නේ ඉතින් ඒගොල්ලෝ හදාගන්න තමයි කියන්නේ කියලා. දැන් මම ඔබෙන් අහන ඔබේ ජොබ් එක ඒකද කියලා. ඔබ මේ ලෝකෙට ආවේ මේ පැය 24ෙම ළමයින්ගේ අඩුපාඩු හද ඉන්නද? වැරදි හද ඉන්නද? ඒකද ඔබේ රාජකාරිය? ඒකද ඔබේ එකම පරම වැඩේ? ඕක මැරණකම් කරත් ඔබට තෘප්තිමත් වෙන්න හම්බෙන්නේ නැහැ. මොකද තව මොකක් හරි අඩුවක් අනිත් අයගේ මතුවෙනවා. ඔය ක්ලේශේ පැටලෙන්න එපා. ඕක හදලා ඉවරයක් කරන්න පිරිමහන්න පුළුවන් දෙයක් නෙමෙයි ඕක. අනුන්ගේ අඩුපාඩු වැරදි පෙන්නලා දිදී එහෙම නැටුවා කියලා කවදාවත් මතක තියාගන්න. කවදාවත් ඕක ඉවරයක් කරන්න බෑ. ඒ හින්දා නිකන් අනුන්ගේ වෛරයට පාත්‍ර නොවි, අනුන්ගේ ක්‍රෝධයට පාත්‍ර නොවි, තමන්ව අප්‍රසන්න කෙනෙකු බවට පත්වෙන තත්ත්වයටම අන්තගාමී නොවි, කෙනෙකුට කරුණාවෙන් දයාවෙන් කියලා දෙන්න යමක් තියෙනවා නම් ඒක කියලා දෙන්න. මමත් ඒව කරනවා. මගේ ඔය ගෝල නමල පොඩි නමල ඉන්නවනේ ගොඩක්. හැබැයි මම සූදානම් නෑ මගේ පැය 24 එකම රාජකාරිය කරගන්න මේ පොඩි නමලගේ වැරදි හොය අඩුපාඩු හොය ඉන්න එක. මාත් එක්ක ඕනවට වඩා ඇත්තටම මේ මගේ වැඩිහිටි ශිෂ්‍යයෝ පවා දන්නවා නේද? වැඩිහිටි ශිෂ්‍යයෝ පවා දන්නවා ඕනවට වඩා පොඩි හාමුදුරුවෝගේ වැරදි අඩුපාඩු මාත් එක්ක කියන්න දෙනවට කැමති නෑ කියලාත් මම ආස නෑ ඒකට. කියන්නේ මම හිතන්නේ ඉතින් මම පොඩි හාමුදුරුවෝ කාලේ මගේ වැරදි තිබුණ නැද්ද? මම කොච්චර ලොකු හාමුදුරුවෝ එපයි කියපුවා කරලා තියනවද? අර පොඩි හාමුදුරුවන්ගේ සෞඛ්‍යයට හානියක් වෙනවා නම්, පොඩි හාමුදුරුවන්ගේ ගෞරවයට හානියක් වෙනවා නම්, යම් කිසි දෙයක් කරද්දී පොඩි හාමුදුරුවන්ගේ රැකවරණය අනාරක්ෂිත වෙනවා නම් ඒවා මම වහාම නවත්තවනවා. හැබැයි ළමෙක් විදියට තියෙන gati තියෙනවනේ. ළමයිනේ. ඒ දරුවෝ ආසාවෙන් කැමැත්තෙන් මහණ වුණාට ඒගොල්ලෝගේ ළමා gati මතුවෙනවා. ඉතින් පැය 24ෙම අපි ඕවයි අඩුපාඩු හොය දුර්වල තැන් හොය ඉන්න ගියොත් මං හිතන්නේ අපි මේ ළමයින්ටත් හිංසාකාරී වෙයි ළඟට. හැම එකටම බැන යන, හැම එකටම ගහන්න යන, හැම එකටම අඩුපාඩු කියන්න යන. ඒවා මං හිතන්නේ මම ගුරුවරයෙක් විදියට එහෙම හැසිරලා තියෙනවා නම් මුල් අවුරුදු දෙකේ තමයි ඒ ගුරුවරයෙක් වුණාට පස්සේ මුල් අවුරුදු දෙකේ තමයි ඔය විදිය මෝඩකම් කරලා ඇත්තේ. දැන් මම සූදානම් නැහැ එතෙන්ට වැටෙන්න. ඒයි මම දන්නවා ඒක කිසිම අර්ථයක් ඇති වැඩ නෙවෙයි. ඊට වැඩිය ගොඩක් වටිනවා මම දිහා බලන් ඉන්න එක වැඩි වෙලාවක්. උපරිම වෙලාව මම ගැන අවධානයෙන් ඉන්න එක තමයි කරන්න ඕන. අනිත් අයට කරුණාවෙන් දයාවෙන් උදව් කරන්න ඕන. මම එහෙම පොඩි නමලට උදව් කරනවා. මම ඔබට යෝජනා කරනවා ඔබේ දරුවන්ගේ හරි, ඔබගේ නෑදෑයින්ගේ හරි, ඔබගේ යාළු මිත්‍රයින්ගේ හරි, කාගේ හරි ගිය තැන වැරදි පෙන්වන කෙනෙක් වෙන්න එපා. පෙන්වන්න බැරි වෙන ඔබව ඊට පස්සේ. ඔබව එනෝ දැක්කත් ගෙවල් දොරවල් වහගන්න මට්ටමටපත් වෙන මිනිස්සු. සමහරව ගෙදරකට ගොඩ වදිනවට කැමති නැත්තේ ඇයි? ඇවිල්ලා ඔක්කොම අවුල් කරලා දොස් කියලා බැනලා යනවා කියලා. ඉතින් ඔබ ඇත්තටම එහෙම මේ ජීවත් වෙන කෙටි කාලේ අනිත් අයට අප්‍රසන්න වෙන්න වැඩ කර ඉන්න ඕනද? දැන් මේකෙන් කියන්නේ මේ කෑල්ල කපලා ගන්න එපා. මං කියනවා කරුණාකරලා මේ කෑල්ල විතරක් කපලා අරගෙන මෙන්න පද්‍යහාඳුරෝ හොඳට කියපු එකක් ඔයාටම තමයි ගැලපෙන්නේ කියලා කාට හරි තරහකාරයෙකුට යවන්න එපා මේවා. එහෙම කරන්න එපා. පොදුවේ බන මහන්න සලස්සන්න අහන්න සලස්සනවා නා. එතකොට යාට තේරෙනවා මං එයාව ඉලක්ක කරලා යාට නිନ୍ଦා අපහාස කරලා නෙමෙයි මේ වෙන කාරණාවක් ජීවිතය සම්බන්ධව කතා කරලා තියෙන්නේ කියලා. නැත්නම් ගොඩක් වෙලාවට මේ වගේ කියන දේවල් දැක්කම අර අපි ඉන්නේ පීඩාවටපත් වෙලා නම් අපි හිතන යවන්න ඕන මෙයාට. එහෙමනේ අර Facebook එකේ ගොඩාක් මේ ෂෙයා වෙන ඒවා මම දන්නවා ඒවා කාට හරි රිද්දන්න පුළුවන් නම් හොඳට හුවමාරු කරලා දානවා. ඒවා නිකන් මේ ෂෙයා වෙන්නේ උණු කැවුම් වගේ. කාට හරි රිද්දලා මොකක්කෝ වෙන එකක් ගන්න. මං කියන්නේ එහෙම එපා. එහෙම කරන්න එපා. මං නම් ඒ වගේ වට ලයික් එකක්වත් දාන්නේ නැහැ.
ඒව දැක්කට මම කිසිම ආකාරයකින් ඒවා මගේ මේ Facebook එක කරන දරුවට පවා මම කියලා දෙන ෂෙයා කරන්න බෑ ඒ වගේ ඒවා. අපි කාටවත් හිංසා කරන්නේ නැහැ. අපි කාටවත් කරදර කරන්නේ නැහැ අපේ මූණු පොත පාවිච්චි කරලා. අපි පුළුවන් නම් උදව් කරනවා, බැරි නම් මූණු පොතෙන් අයින් වෙලා අපේ තව වැඩක් කරගන්න පුළුවන් ඒ වෙලාවෙත්. බුදුහාමුදුරුවෝ අපිට කියපු විදිය අපිට මේ සියලු කෙලෙස් ටික නැති කරගන්න බැරි වුණා. අඩුම යහපත් සත්පුරුෂ මනුෂ්‍ය ධර්ම ටිකවත් අපිට දියුණු කරගන්න පුළුවන්. උත්තරී මනුෂ්‍ය ධර්ම බැරි වුණා. අනුන්ට හිංසා පීඩා කරන්න එපා. මේ වගේ දේවල්වත් පාවිච්චි කරන්න එපා ඒකට. හැබැයි තේරුම් ගන්න. තමන් ගැන තේරුම් ගන්න. මේක කියලා දෙන්නේ තමන් ගැන තේරුම් ගන්න. මම කිසිසේත්ම මම තැනකට ගියොත් ඒගොල්ලොන්ගේ වැරදි අඩුපාඩු හොය ඉන්න යන්නේ නැත. දැක්කොත් වැරදි අඩුපාඩු අපි දකිනවනේ. අපිට ඒ ආයතනේ හෝ ඒ තැන රැකවරණය වෙනුවෙන් අවංක චේතනාවකින් යමක් කියලා දෙන්න තියෙනවා නම් ඒකත් කල බලලා වෙලාව හරියට බලලා තැන බලලා ඒක කරුණාවෙන් නොහොල්මනේ කියලා දෙන්න. ගිනි තියන්න එපා. ප්‍රශ්න ඇති කරවන්න එපා. ඔය සමහර ඒවා අපි කියන්න යෑමම තමයි ලොකුම ප්‍රශ්නේ. එතනින්ම පටන් ගන්න. හොඳ බුද්ධිමත් වෙන්න. හොඳට දේවල් අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඔබ. ඔබට පුළුවන් මේ දේවල් ක්‍රියාවට නංවන්න. මොකද ඔබට මේ ප්‍රඥාව තියෙනවා. මේ දේ තේරුම් ගන්න සියොම්ම හිතන්න මේවා. එතකොට බොහොම දේවල් වෙනස් වෙයි. මේ ලෝකේ අපි කාටත් ජීවත් වෙන්න පුළුවන් යහපත් තැන බවට පත් වෙයි. ඉතින් හොඳයි. ඊටාම ශ්‍රද්ධාවෙන් ලංකාවේ පිරිස නම් හිමිදිරි උදෑසන, කැනඩාවේ පිරිසට නම් ඇමරිකාවේ කැනඩාවේ නොත් ඇමරිකාවල ජීවත් වෙන අයට නම් සන්ධ්‍යායාමේ නිදාගන්න සූදානම් වෙන වෙලාව. ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව ශ්‍රවණය කළා. අද නිලංකනෝන මහත්මිය ටොරන්ටෝ වල ජීවත් වෙන කැනඩාවේ තමන්ගේ ආදරණීය පියාණන්ගේ ජන්මදිනය යෙදිලා තිබුණා මාර්තු 14 වෙනිදා. ඒ පියාණන් වහන්සේට ආශිර්වාදන්ට සෙත් පතන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතන්ට මේ පින්කම කළේ පී.බී. වීමන් ආදරණීය පියාණන් වහන්සේ අවුරුදු 72ක් සම්පූර්ණ කරා. ඒ පියාණන්ටත් ඒ වගේම බන්දුමති ආදරණීය අම්මට අනුල සහ ශ්‍රියානි කියන පුංචි අම්මලා දෙන්නට ඒ විතරක් නෙමෙයි ස්වාමි පුරුෂයා ධම්මික මහත්මයාණන් ධම්මික මහත්මයාගේ ආදරණීය අම්මා තාත්තා දෙන්නට ආශිර්වාද කරන්න මේ පින්කම කළේ. විශේෂයෙන් දෝනි සයාරා රොඩ්රිගු දුවනියට ඒ දුවට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම එකම දියණියේ පවුලේ එකම දරුවා. ඒ දරුවට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ඒ දරුවාගේ අධ්‍යාපනයට අනාගතයට සෙත් ප්‍රාර්ථනා කිරීමත් තමන්ගේ සහෝදර සහෝදරියන්ට නීල් මහත්මයාට සුරංග මහත්මයා අසංකා මහත්මිය ඒ වගේම හිරුෂ ඥාති පුතණු කෙනෙක් ඒ සියලු දෙනාටම මේ පින්කමෙන් ලැබුණු ආනිසංස කුසල් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. උතුම් බුද්ධාදී රත්නත්‍රය ආශිර්වාදය ලැබේවා. බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස වන ඔබටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ උදා වේවා. ඔබ හැම දිනාගෙම යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිත කරගන්නට ලැබේවා. සියලුම දෙවිවරු ඔබව ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරු ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම යහපතක් උදා කර දෙත්වා. දෙවියෝද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. තුන් මාසයකට පෙර දෙසැම්බර් මාසේ 3 වෙනිදා භාවයට පත් සුනිල් මැතිතුමාණන් ඇතුළු කොට ඒ ඥාතිවරයාණන් නිලංකා මහත්මියගේ ඇතුළු කොට සියලුම දෙනාට මේ පින් අත් වේවා. මියගිය ඔබේ නමින් මියගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා. ධම්මික රොඩ්රිගෝ මැතිතුමා ඇතුළු ඒ මව්පියන්ගේ නමින් මියගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා. බෞද්ධ සහ බෞද්ධ නොවන මේ දේශනාව ශ්‍රවණය කරපු හැම දෙනාගේම නමින් මියගිය සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙලා නිවන් දකිත්වා දුකින් නිදහස් වෙත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. අපිට අපි ගැන දකින්නට නුවණ පහළ වේවා. අන් අයගේ දුර්ගුණ හොයන, නුගුණ හොයන, අගුණ හොයන ඒ අයහපත් සිතුවිලි අප කෙරෙන් දුරු වී යෙත්වා. ඒ සඳහා මේ දේශනාවෙන් ලැබුණු අවබෝධය උපකාරක ධර්මයක් වෙත්වා. ඉක්මන් භවයකදී අපේ දුබලකම අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නට, ඒ දුර්වල කුසලයන්ගෙන් නිදහස් වෙන්නට,
නිවන් දකින්ට මේ පින්කම පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාශට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. හැමෝටම තෙරුවන් සරණයි.